දරුවනේ අපි පසුගිය වීඩියෝ එකකින් සාකච්ඡා කරා විසිරි පොම්පේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධයෙන්. දැන් අපිට මේ හා සම්බන්ධයෙන් ගාණක් හදන්න තියෙනවා. දැන් මේ ගණන් જાතිය ටිකක් අමාරුයි. එහෙනම් ඔබ හිතන රෙඩිය ඊටම සංකීර්ණ වෙනවා මේ ගාණ. මේකෙදී අපි විවිධ උපකල්පන කරන්න ඕනේ. හරි. මම මේ කියලා දෙන්න හොඳට තේරුම් ගන්න අවබෝධයෙන්. ජල බීකරයෙන් ජල මට්ටමින් ඉහළට 3 සෙන්ටිමීටර ඇති සිරස් නලයෙන් මෙන්න මේ සිරස් නලයෙන් ජලය විසිරී යාමට නම් තිරස් නලයෙන් වාතයේ විය යුතු අවම වේගය සොයන්න. ජලයේ ඝනත්වය 1000යි වාතයේ ඝනත්වය 1.2යි. ජල බීකරයෙන් ජල මට්ටමින් ඉහළට සෙන්ටිමීටර 3ක් ඇති සිරස් නලයෙන් ජලය විසිරී යාමට තිරස් නලයෙන් වාතයේ විය යුතු අවම වේගය සොයන්න. ජලයේ ඝනත්වය 1000යි වාතයේ ඝනත්වය 1.2යි kgm ඍණ 3. හරි. එතකොට මට මෙන්න මේ ලක්ෂ දෙක AB කියලා ගන්න මෙතන XY කියලා ගන්න. ජලයේ තියෙන්නේ මෙහෙම ජල බඳුනක් තියෙනවා. මේකට ඔන්න මම ජලය ටිකක් පුරවනවා වැඩිපුර. හරි. මෙන්න මෙහෙම තියෙනවා. මෙතනත් නලය මෙන්න මෙහෙම තියෙනවා. එතකොට මම මෙන්න මේ ලක්ෂ්‍ය නම් කරනවා. මම රතු පෑනේ මම ලක්ෂ්‍ය ටික ලකුණු කරන්නම් දරුවනේ. මේ ලක්ෂ්‍ය E. හරි. මෙතන ලක්ෂයක් ලකුණු කරන්නම් මම x කියලා. මෙතන ලක්ෂයක් ලකුණු කරන්නම් y කියලා. මෙන්න මේකේ ඝනත්වය ρ ජලය සමානයි 1000යි. මෙතනින් එන වාතයේ ඝනත්වය ρ සමානයි 1.2යි ඍණ 3. රෝ ජලය 1000යි kgm ඍණ 3 මේක 1.2යි. එතන මේ උස මෙන්න මේ උස සෙන්ටිමීටර 3යි. මෙන්න මේ උස h සමානයි 3 සෙන්ටිමීටර. හරි. දැන් මෙන්න මේ ද්‍රව කඳ මෙතන ඉඳලා මෙතනට ඉස්සෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක පිරෙන්න ඕනේ දරුවනේ. මෙන්න මේ ටික මම දම් පාටින් දාන්න මේ ජලය මේක පිරෙන්න ඕනේ. හරි මේක පිරෙන්න ඕනේ. හරි. ඒතර මම වාතය මම දාන්න වෙන වර්ණයකින් වාතය මම රෝස පාට දාන්නම්. හරි. දැන් වාතය ගලනවා මේ දිශාවට.
ගලනවා මෙහෙම. දැන් මට මේ ගාන හදන්න පුතේ මෙහෙම බෑ. මම ඉස්සරලම ලක්ෂයක් තෝරා ගන්නවා. ඒ ලක්ෂයට සම උසින්. ඒ කියන්නේ පුතේ මෙන්න මේ ඒ ලක්ෂයට සම උසින් right. හැබැයි මෙන්න මේ දුර අනන්තයකි. B කියලා ලක්ෂයක් තෝරා ගන්න. මෙන්න මේ ඒ ලක්ෂයට සම උසින් හැබැයි අනන්ත දුරකින්. පැහැදිලිද? right. එහෙනම් මම ඉස්සරලම ලියනවා ඇදයි වගේ හරි. මම ලියනවා ඒ ලක්ෂයට සම උසින් අනන්ත දුරකින් පිහිටි. අනන්ත දුරකින් පිහිටි. ඒ ලක්ෂයට සම උසින් අනන්ත දුරින් පිහිටි B ලක්ෂයක් තෝරා ගමු. හරිද? දැන් මේ ඒ ලක්ෂයේ ඉඳලා අනන්ත දුරක් තියෙනවා. පුතේ මෙතනින් යන වාතය දැන් මම මෙහෙම ගල පිමිනවා. මේ පිමින එක අනන්ත දුරක් යද්දි මොකද වෙන්නේ ප්‍රවේගය? ප්‍රවේගය ශුන්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ මෙතනින්ම එන ප්‍රවේගය මෙන්න මේ ඒ ලක්ෂයේදී මේ ද්‍රවයේ පින්නමයාගේ ප්‍රවේගය VA කිව්වොත් ඒ ලක්ෂයේදී ප්‍රවේගය මෙතනින් වාතයේන ප්‍රවේගය VA කිව්වොත් B ලක්ෂයේ වෙද්දී මෙන්න මේ දුර ගොඩාක් වැඩි නිසා ඒ ලක්ෂයේ ඉඳලම සම උසින් පිහිටි කොහෙවත් තියෙන ලක්ෂයක් B කියලා තෝරගන්නවා. ඇමරිකාව දිහා තියෙන ලක්ෂයක් තෝරගන්නවා. එතකොට මෙතන ඉඳලා මේ VA ප්‍රවේගයේ යන වායු ධාරාව B වෙත යද්දී ප්‍රවේගය ශුන්‍ය වෙනවා. එතන මට ලියන්න පුළුවන් මෙන්න මේ ස්ථානයේ ප්‍රවේගය VB සමානයි ශුන්‍යයි. ඇයි පුතේ? මෙච්චර අනන්ත දුරක් යද්දී B ලක්ෂයේදී ප්‍රවේගය ශුන්‍යයි. දැන් ප්‍රවේගයක් නැහැ. නිශ්චලව තියෙන ලක්ෂයක් තමයි B කියලා කියන්නේ. ප්‍රවේගයක් නැති නිශ්චලව තියෙන ලක්ෂයක් තමයි පුතේ B කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ B ලක්ෂයේ නිදැල්ලේ තියෙන ලක්ෂයක්. එම නිසා මෙන්න මෙයාගේ තියෙන පීඩනය P බිඳුවයි. right. එහෙනම් පුතා මේ Aගේ සම උසින් අනන්ත දුරකින් පිහිටි B ලක්ෂයක් තෝරනවා. මේ B ලක්ෂයේ ප්‍රවේගය ශුන්‍යයි. B ලක්ෂයේ පීඩනය P බිඳුවයි. B ලක්ෂයේ පීඩනය P බිඳුවයි. මම ලියනවා එහි ප්‍රවේගය නැත්නම් එහි වායු ප්‍රවේගය VA අනන්ත දුරින් පිහිටි අනන්ත දුරින් පිහිටි VB වෙත යන විට
ප්‍රවේගය ශුන්‍ය වේ. ඇයි පුතේ ඒගේ ප්‍රවේගය අනන්ත දුරින් තියෙන b වෙත යද්දී ප්‍රවේගය ශුන්‍ය වේ. එනම් VB සමානයි ශුන්‍යයි. දැන් VB සමානයි ශුන්‍යයි. VB සමානයි බිඳුව බැවින් B අනු නිදැල්ලේ වායු ගෝලීය පීඩනයකින් සහිත ලක්ෂයකි. එනම් PB B ලක්ෂයේ පීඩනය සමානයි P බිඳුව එහෙම නැත්නම් වායුගෝලීය පීඩනයම PB සමානයි P බිඳුව. එහෙනම් මෙන්න මේ B ලක්ෂයේ පීඩනය අපි කියනවා බිඳුව VB සමානයි බිඳුවයි. මේ ලක්ෂ්‍ය නිශ්චල ලක්ෂ්‍ය. එතකොට දැන් මම මෙන්න මේ xy දෙන්න ගත්තොත් පුතාලා මෙන්න මේ x සහ y දෙන්න ගත්තොත් මෙන්න මේ x කියන කෙනා වායුගෝලයට නිරාවරණය වෙලා තියෙනවා. ඒ වගේම එයා නිශ්චලයි. මෙන්න මේ x කියන කෙනා වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ. ඒක නිශ්චලයි. එහෙනම් x ගේ පීඩනය මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනය වෙනවා. ඒ වගේම x සහ y කියන දෙන්නා එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ්‍ය. ඒක නිසා x ගේ පීඩනය සහ y ගේ පීඩනය සමාන වෙනවා. ඒ වගේම x ගේ පීඩනය p බිඳුව නම් y ගේ පීඩනයත් p බිඳුව වෙනවා. හරි අය පාරක් x කියන කෙනා වායුගෝලයට නිරාවරණය වෙලා. පැහැදිලිද? x කියන කෙනා වායුගෝලයට නිරාවරණය වෙලා. එතකොට මෙන්න මේ x සහ y එකම ද්‍රවයේ මෙන්න මේ ජලයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ්‍ය දෙකක්. මම x සහ y කියන දෙන්නා එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය දෙකක් ලෙස තෝරා ගන්නවා. එතකොට px සමානයි py px සමානයි p බිඳුව නිසා py සමානයි p බිඳුවයි. මම ලියනවා ද්‍රවය තුල x හා y අනු එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂ්‍ය වනසේ තෝරා ගනිමු. එවිට px සමානයි py වේ. x වල පීඩනය සමානයි y වල පීඩනය වේ. එහෙත් x ලක්ෂය යනු වායුගෝලයට නිරාවරණය වූ එහෙත් x ලක්ෂය යනු වායුගෝලයට නිරාවරණය වූ
නිශ්චල ලක්ෂයක් බැවින් නිශ්චල ලක්ෂයක් බැවින් px සමානයි p බිඳුව එනම් වායුගෝලීය පීඩනය වේ. දැන් පුතේ මෙන්න මේ දැන් බලන්න මෙතන ඒ ලක්ෂයේ මෙතන තියෙන පීඩනය අඩු පීඩනය. මේ VA බලන්න පුතා මේ දැන් මෙතන VA වැඩි නම් VA වැඩි නිසා මෙතන වේගයෙන් ගමන් කරන නිසා right මෙතන පීඩනය VA වැඩි නිසා මෙතන උඩින් වේගයෙන් ගලන නිසා VA වැඩි නිසා මොකද වෙන්නේ? PA අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ ඒ ලක්ෂයේ උඩින් ගලන වායු ධාරාවේ ප්‍රවේගය වැඩි නිසා ඒ ලක්ෂයේ පීඩනය ඉතා අඩු වෙනවා. හරි. මෙන්න මේ ඒ ලක්ෂය හරහා ගලන ඒ ලක්ෂය හරහා වේගයෙන් වරහත්ල VA වායු ධාරාවක් ගලන නිසා VA වැඩි බැවින් ඒ ලක්ෂයේ අඩු පීඩනයක්. එනම් PA හටගනී. එනම් දැන් මෙන්න මේ ඒ ලක්ෂය හරහා වැඩි වේගයකින් ඒ ලක්ෂය හරහා වැඩි වේගයකින් වායු ධාරාව ගලන නිසා PA පල්ලෙහාට යනවා. හැබැයි පහළ දැන් මෙන්න මේ ජල කඳ රැඳෙන්නේ ඇයි? මෙන්න මේ සෙන්ටිමීටර 3ක් උසට ජල කඳ රැඳෙන්නේ මේ පැත්තේ පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. එහෙනම් මෙන්න මේ y ලක්ෂය සහ a ලක්ෂයේ පීඩන වෙනස නිසා තමයි මේ පැත්තෙන් තල්ලු කරනවා මේ පැත්තෙන් අද ගන්නවා. මෙන්න මේ ද්‍රව කඳ රැඳිලා තියෙන්නේ. මෙතනින් පීඩනයක් දෙනවා මේ පැත්තෙන් හැදිනවා. මෙන්න මේ පීඩන වෙනස නිසා තමයි මෙන්න මේ ජල කඳ හැදිලා තියෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම ජල කඳ ගත්තොත් පුතේ මෙතන ද්‍රව කඳ කියනකොට ජල කඳ කියන්න පුළුවන්. මෙහෙම ද්‍රව කඳ තියෙනවා නම් මෙහෙම ද්‍රව කඳ තියෙනවා. මේක PY මෙතන PA මේක අඩුයි. මේක PY සමානයි P බිඳුවයි. මේක වැඩි. මෙතන ඝනත්වය 1000යි. රෝ ජලය උස 3 සෙන්ටිමීටර. එනම් මේ PY සහ PA ගේ පීඩන වෙනස නිසා මෙන්න මේ ජල කඳ රැඳෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් PY ඍණ PA සමානයි PY ඍණ PA සමානයි මෙන්න මේ ජල කඳක ඇති ද්‍රව කඳක පීඩනය
අපි දන්නවා h rho g h කියන්නේ සෙන්ටිමීටර 3යි. ඒක මීටර කරා 100ෙන්. rho කියන්නේ 1000යි. g කියන්නේ 10යි. h කියන්නේ සෙන්ටිමීටර මීටර කරා rho කියන්නේ 1000යි g කියන්නේ 10යි. එහෙනම් py ඍණ pa කියන්නේ py කියන්නේ p බිඳුව ඍණ pa සමානයි මෙච්චරයි. අපි කැපුවොත් බිඳුවට බිඳුව සමානයි 300යි. p බිඳුව ඍණ pa සමානයි 300යි. මේකේ මම රයිට්. මේ සමීකරණය මට මේ ද්‍රව කඳට දාන්න හේතුව රයිට්. මෙන්න මේ ද්‍රව කඳ මේ වැඩි වෙන ප්‍රමාණය ඉවත් වෙනවා. මේක මේ පීඩන වෙනස නිසා තමයි මේ ද්‍රව කඳ උඩට නැග්ගේ. හරි. මෙන්න මෙච්චර ද්‍රව කඳක් දරන්න පුළුවන් මෙන්න මේ දෙන්නගේ පීඩන වෙනසෙන්. මේ දෙන්නගේ පීඩන වෙනසෙන්. එතකොට මට බර්නූලි සමීකරණය දාන්න පුළුවන් ඊළඟට මේ ගලා යන ද්‍රව වලට. දැන් මේ ගලා යන තරලයට අපි උපකල්පනය කරනවා. මේක උපකල්පනයක්. මෙන්න මේ ඒ හරහා යන මෙන්න මේ වායු ප්‍රවාහ රේඛාව අනන්ත දුරක් දක්වා යනවා කියලා. ඇත්තට මේක එහෙම යනවද? නැහැ. ඒක මගේ උපකල්පනයක් පමණයි. එතකොට මම මෙන්න මේ A සිට B දක්වා යනවායයි සැලකෙන මනක්කල්පිත A සිට B දක්වා යනවායයි සැලකෙන මනක්කල්පිත අනවරත අනුකූල වායු ප්‍රවාහයට බර්නූලිගේ නියමය යොදනවා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙතන පීඩනය P මෙතන ප්‍රවේගය V. මම ලියනවා අපි මෙහෙම කරමු. රයිට්. අපි දැන් මේ සමීකරණය ගොඩනගා ගත්තා. රයිට් බලන්න දරුවනේ. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ ලක්ෂ දෙකට බර්නූලි සමීකරණය යොදන එක. මෙතනටයි මෙතනටයි. රයිට්. බලමු. අලුත් ස්ලයිඩ් එකකට බලන්නේ. හරි. අපි ගත්ත රූපය මෙතනට. දැන් ඔබට මතකද බර්නූලි සමීකරණය? බර්නූලිගේ සමීකරණය P ධන භාගයයි rho v වර්ග mv වර්ග වෙනුවට තියෙන rho v වර්ග mgh වෙනුවට තියෙනවා rho gh සමානයි නියතයි. පුතේ මෙතනදී අපි මනින්නේ මේ h කියලා මනින්නේ සාපේක්ෂ උස. දැන් මම ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට හොඳම දේ හිතා ගන්න ඔබ උස මනින්නේ මෙන්න මෙහෙම පොළවට සාපේක්ෂව කියලා. හැබැයි අපි බර්නූලි සමීකරණය දාන ලක්ෂ්‍ය දෙකම පොළවේ ඉඳලා සම උසින් තියෙනවා. එහෙම නැත්නම් ලක්ෂ්‍ය දෙකම එකම උසින් තියෙනවා නම් මම මේ rho gh කෑල්ලට දත්ත ආදේශ කරන්නේ. ඇයි හේතුව පුතේ? දැන් මම මේක පොළොව මට්ටම කියලා හිතුවොත් මෙන්න මේ උස h නා. මේ උස h නා. මෙන්න මේ උස h නා. මෙන්න මේ උස h නා.
මේක පොළොව මට්ටම නම් මේක උස h නම් මේක උස h නම් දැන් මෙතනයි දෙකේම h සමානයිනේ. එතකොට ගුරුත්වජ ත්වරණය g කොහොමත් සමානයිනේ. එතකොට දරුවනේ මෙතනින් යන වාතය ඒ කියන්නේ මෙන්න මේ රෝ වාතය මෙතනින් යන්නේ රෝ වාතයමනේ. මෙතනින් යන්නේ මෙතනට වෙන්නේ රෝ වාතයමනේ. මෙන්න මෙතනින් යන මෙන්න මේ වායු ප්‍රවාහයේ ඝනත්වය වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් මෙතනයි ගත්තොත් දෙතැනම රෝත් සමානයි ජීත් සමානයි එචුත් සමානයි. එහෙමනම් මේ එකම උසින් පිහිටි ලක්ෂ දෙකක් ගත්තොත් පොළොවේට සාපේක්ෂව එකම උසින් තියෙන ලක්ෂ දෙකක් ගත්තොත් අපි රෝජියේෂ්ට අගය ආදේශ කරන්නේ. එහෙමනම් මම මෙන්න මේ A ලක්ෂය සහ B ලක්ෂය සම උසින් තියෙන්නේ. ඒ වගේම A ලක්ෂයේ තියෙන්නේත් වාතය B ලක්ෂයේ තියෙන්නේත් වාතය. ඒ නිසා දෙපොළම ඝනත්ව සමානයි. ගුරුත්වජ ත්වරණය කොහොමත් සමානයි. ඒ කියන්නේ මම මෙන්න මේ ලක්ෂයේ රෝජියේෂ් ගත්තොත් මේ ලක්ෂයේ රෝජියේෂ් ගත්තොත් දෙතනම රෝජියේෂ් සමාන නිසා මම රෝජියේෂ්ට අගය ආදේශ කරන්නේ. එහෙනම් බර්නූලි සමීකරණය අපි එකම අනවරත එහෙම නැත්නම් එකම ප්‍රවාහ රේඛාවකට P ධන භාගයයි rho v වර්ග ධන රෝජියේෂ් සමානයි නියතයක්. මොකද පුතේ P ධන භාගයයි rho v වර්ග ධන රෝජියේෂ් සමානයි නියතයක්. එතකොට අපි ගත්තොත් මම A ලක්ෂයට බර්නූලි දානවා. මෙතනට බර්නූලි දානවා. මම ලියනවා Aට බර්නූලි Aට බර්නූලි සමීකරණය යොදමු. Aට බර්නූලි සමීකරණය යොදමු. මම ලියනවා PA ධන භාගයයි A ලක්ෂයේ පීඩනය පුතේ PA. A ලක්ෂයේ පීඩනය PA සමානයි භාගයයි රෝ A ලක්ෂයේ ඝනත්වය රෝ වාතය 1.2යි මේ ලක්ෂයේ ඝනත්වය 1.2යි 1.2යි A ලක්ෂයේ ප්‍රවේගය මෙන්න මෙතන ප්‍රවේගය මම ගත්තා VA කියලා. මෙන්න මේ ලක්ෂයේ ප්‍රවේගය VA කියලා ගත්තා. VA වර්ග ධන මම A ලක්ෂයයි B ලක්ෂයයි සම උසින් පිහිටන නිසා රෝජියේෂ්ට අගයන් ආදේශ කරන්නේ නැහැ. ඒ නිසා නිකම්ම මම ලියනවා රෝජියේෂ් සමානයි K right. මම ලියනවා A හා B එකම තිරස් මට්ටමේ නිසා A හා B එකම තිරස් මට්ටමේ නිසා රෝජියේෂ්ට අගයන් ආදේශ නොකරමු. එහෙමනම් මම මේ රෝජියේෂ්ට අගයන් ආදේශ කරන්නේ නැහැ. එතකොට මම B ලක්ෂයට බර්නූලි සමීකරණය යොදමු. P B ධන
භාගයයි රෝ මෙතන B ලක්ෂයේ තියෙන්නේ වාතය නේ 1.2යි. හැබැයි B ලක්ෂයේ ප්‍රවේගය මෙන්න මේ B ලක්ෂයේ ප්‍රවේගය පුතේ මේ අනන්ත දුරක් එද්දී B ලක්ෂයේ ප්‍රවේගය ශුන්‍යයි. හරි. මම දාන්නත් දැනට BB වර්ග කියලා ධන රෝජියට මම මේකෙත් අගයන් ආදේශ කරන්නේ. හේතුව තමයි A හා B එකම තිරස් මට්ටමේ පිහිට ලක්ෂ දෙකක් නිසා. අපි දන්නා PB B කියන ලක්ෂ්‍ය නිදැල්ලේ හිටපු ලක්ෂයක් නිසා B ගේ පීඩනය P බිඳුවයි P බිඳුවයි P බිඳුවයි ධන භාගයයි 1.2යි VB කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි බිඳුවේ වර්ගය ධන රෝජිය සමානයි කියන්නේ. එතකොට මට මෙන්න මේ A සහ A ගේ සමීකරණය මෙන්න B ගේ සමීකරණය මෙන්න මෙයාගෙත් මම රෝජියට අගයන් ආදේශ කරේ නැහැ. මම ලියනවා A හා B එකම අනවරත අනාකූල ප්‍රවාහ රේඛාවේ යයි රේඛාවේ යයි උපකල්පනය කරමු. එවිට කියලා මම මෙන්න මේ සමීකරණයයි අර ඒගේ සමීකරණය සමාන කරනවා. මෙන්න මේ සමීකරණය ඒගේ සමීකරණය සමාන කරනවා. මම ලියනවා P බිඳුව ධන මෙන්න මේ මුළු කොටසම පුතේ බිඳුවක් වෙනවා. මේ කොටසම බිඳුවක් වෙනවා. ධන රෝ GH සමානයි මෙන්න සමීකරණය PA ධන භාගය 1.2යි VA වර්ග PA ධන භාගය වතාවක් 1.2 VA වර්ග ධන rho GH මම දැන් මට කලින් සමීකරණය තිබ්බා මේ කලින් සමීකරණය තිබ්බා පුතාලා හදාගත්තා මේ පීඩන වෙනසෙන් P බිඳුවරෙන් PA සමානයි 300යි කියලා. P බිඳුවරෙන් PA සමානයි 300යි කියලා මම හදාගත්තා. එහෙමනම් මෙතනත් මෙන්න මේ PA මේ පැත්තට ගමු. rho GH ඔක්කොම මේ පැත්තට එහෙම නැත්නම් මේ පැත්ත දෙකේ කෝ පැත්තට ගමක් නැහැ. මේකත් මම මේ පැත්තට ගන්නම්. මෙන්න මේ කොටස විතරක් ඉතුරු කරන්න. මේ කොටස විතරක් ඉතුරු කරන්න. මට ලියන්න පුළුවන් P බිඳුවරින PA ධන rho GH ඍණ rho GH සමානයි භාගය 1.2 වැඩි කිරීම VA වර්ග මේකට මේක කැපෙනවා 0.6යි 0.6යි VA වර්ග P බිඳුවරින P බිඳුවරින PA සමාන 0.6යි VA වර්ග. හරි. එතකොට මේක මගේ
දෙවෙනි සමීකරණය. එතකොට මට කලින් සමීකරණය මම හොයාගත්තා මෙන්න මේක. P බිඳුවරනේ P සමානයි 300යි. මෙහෙම හොයාගත්තා. එතකොට සමීකරණවල 1 හා 2 සමීකරණවල වම් පෑ සමාන නිසා මේ වම් පැති සමානයි එකම තියෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් 0.6යි VA වර්ග සමානයි 300යි බෙදෙනවා VA වර්ග සමානයි 300 බෙදීම 0.6යි 300 බෙදීම 0.6යි. එහෙනම් මම දෙපැත්තෙන් වර්ගමූලය ගන්නවා. එහෙනම් VA සමානයි 300 බෙදීම 0.6යි 500යි. वर्गमूल्य VA समान 500 वर्गमूल्य அப்படினா 22.3 මේක මම මෙහෙම තව සුළු කරලා තියන්න ඕන නම් මට ලියන්න පුළුවන් වර්ගමූල 100 වැඩි කිරීම 5 මේක වර්ගමූල 100 වැඩි කිරීම වර්ගමූල 5යි කියලා 10යි මූල 5යි කියලා ලියන්නත් පුළුවන් ඕන මේක එනවා VA සමානයි 22.36යි MS ඍණ එක කියලා ලියන්න හැකියාවක් තියෙනවා කියලා. right. ගාන ටිකක් දිගයි. අපි බලමු කොහොමද මේ කරපු process එක කියලා. right. මම කලින් slide එකට යන්න. මේකේ පුතේ මම දැන් ගාන දීලා තිබ්බේ මෙන්න මෙහෙම. ජල බීකරේ ජල මට්ටමින් ඉහළට සෙන්ටිමීටර් 3ක් ඇති 3ක් සෙන්ටිමීටර් ඇති සිරස් නලයෙන් ජලය විසිරී යාමට නම් තිරස් නලයෙන් වාතයේ විය යුතු අවම වේග ගන්න. ජලයේ ඝනත්වය මෙන්න වාතයේ ඝනත්වය මෙන්න. මේ ලක්ෂය A මේ ලක්ෂය A මේ ලක්ෂය B. right. මම මොකද කරේ? A ලක්ෂයේ ප්‍රවේගය VA කියලා ගත්තා. පීඩනය PA කියලා ගත්තා. A ලක්ෂයේ ඉඳලා අනන්ත දුරකින් පිහිටි B ලක්ෂයක් තෝරගත්තා. A ලක්ෂයේ ඉඳලා අනන්ත දුරකින් පිහිටි B ලක්ෂයක් තෝරාගත්තා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ A හි පීඩනය මොකද වෙන්නේ? A සහ B කියලා දෙන්න එකද මෙන්න මේ B ලක්ෂයේ තියෙන අනන්ත දුරකින් B ලක්ෂය මෙතන ඉඳලා අනන්ත දුරක් එද්දී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා පීඩනය වායුගෝලීය පීඩනය. මොකද මෙතන ප්‍රවේගයක් නැහැ කියන්නේ මෙන්න මේ ස්ථානයේ පුතේ හරි ප්‍රවේගයක් නැහැ කියලා කියන්නේ මේ ස්ථානයේ තියෙන වායුගෝලීය පීඩනය. එතකොට මම සාපේක්ෂව ගත්තොත් මෙන්න මෙයා සහ මෙයා මේ දෙන්නම මෙන්න මේ දෙන්නම මම පොළොව මට්ටමට සාපේක්ෂව ගත්තොත් මෙන්න මෙයයි එකම තිරස් මට්ටමේ කියන්නේ මේ දෙන්නගේ H අකුරු දෙක සමානයි. H ගන්න මෙන්න මේ ද්‍රව කඳේ H එහෙම නෙවෙයි. බර්නූලි සමීකරණය දාදී H ගන්නේ ද්‍රව කඳේ H එහෙම නෙවෙයි. ආය පාරක් කියන්න බර්නූලි සමීකරණය ගද්දී H කියලා ගන්නේ
මේ ද්‍රව කඳේ උස එහෙමනම් නෙවෙයි. මම බර්නූලි සමීකරණය H කියලා ගන්නේ පොළවට සාපේක්ෂ උස. හොඳම දේ තමයි පොළවට සාපේක්ෂ උස. සාපේක්ෂ උස කියලා හිතන්න. මේ H එහෙම නෙවෙයි බර්නූලිගේ ගන්න. එතකොට මම මෙතනදී කිව්වා x ලක්ෂය වායු ගෝලයට නිරාවරණය වෙලා තියෙනවා. ඒ නිසා x ලක්ෂයේ පීඩනය px x සහ y ලක්ෂ්‍ය දෙකම එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ්‍ය. එහෙනම් px සහ py දෙන්න එකිනෙක හා සමානයි. එතකොට මම ගත්තොත් එහෙම ඔබට මෙතන පීඩනය මේ හරහා වැඩි වේගයක් ගලන නිසා මෙන්න මේ v ඊටම වැඩි වේගයක් වාතයේ වේගය වැඩි නිසා මෙතන උඩ ලක්ෂයේ ඒ ලක්ෂයේ පීඩනය අඩුයි. එතකොට මේ y ලක්ෂයේ තියෙන්නේ p බිඳුව උඩ තියෙන්නේ pa. මේ තියෙන p බිඳුව මේ තියෙන pa. pa කියන්නේ අඩු වගයක්. මෙතන ප්‍රවේගය වැඩි නම් පීඩනය අඩු උඩ පීඩනය අඩුයි. හැබැයි y ගේ තියෙන්නේ වායු ගෝලීය පීඩනය. එතකොට මේ පීඩන වෙනස නිසා මේ ද්‍රව කඳ හට ගන්නවා. එහෙනම් මෙතන p බිඳුවයි මෙතන pa p බිඳුවයි pa වෙනස නිසා p බිඳුව රින pa මේ මෙතන pa පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. මෙන්න මේ පීඩන වෙනස නිසා කියන්නේ p බිඳුව රින pa නිසා මෙන්න මේ h rho g ජල කඳ රැඳෙනවා. බලන්නකෝ. a ලක්ෂයට සම උසින් අනන්ත දුරකින් පිහිටි b ලක්ෂයක් තෝරාගමු. එහි වායු ප්‍රවේගය va අනන්ත දුරින් පිහිටි vb වෙත යන විට ප්‍රවේගය ශුන්‍ය වේ. vb ශුන්‍යයි. vb ශුන්‍ය බැවින් b යනු ඒ කියන්නේ එහා කෙළවර ලක්ෂය යනු නිදැල්ලේ වායුගෝලීය පීඩනය සහිත ලක්ෂයකි. එහෙනම් pb ගේ පීඩනය වායුගෝලීය පීඩනය. ද්‍රවය තුල x සහ y යනු එකම මට්ටමේ එකම ද්‍රවයේ ලක්ෂ්‍ය නිසා px py ට සමාන වෙනවා. ඒත් x ලක්ෂය වායුගෝලයට නිරාවරණය බැවින් නිශ්චල ලක්ෂයක් බැවින් px සමානයි p බිඳුවයි. එහෙමනම් වායුගෝලීය පීඩනය ඒ කියන්නේ පුතේ px සමානයි py. නේ? ඒක ඇත්තට මට මෙතන කියන්න පුළුවන් පුතාලා. ඔන්නම් px සමානයි py සමානයි p බිඳුවයි. ඒ ලක්ෂ්‍ය හරහා වේගයෙන් ගලා යන වායු ධාරාව නිසා va වැඩි බැවින් ඒ ලක්ෂ්‍ය අඩු පීඩනයක් ඇති වෙනවා. මෙතන උඩ අඩු පීඩනයක් හට ගන්නවා. එතකොට යට තියෙන්නේ වායුගෝලීය පීඩනය py කියන වායුගෝලීය පීඩනය. එහෙනම් මේ පීඩන වෙනස මේ වැඩි පීඩනයෙන් අඩු පීඩනය අඩු කරාම h rho g එනවා. එහෙනම් py ඍණ pa සමාන h rho g. p බිඳුවෙන් pa අඩු කරාම p බිඳුවෙන් pa අඩු කරාම මට මේක සුළු කරාම එන 300යි කියලා මේක මගේ පළවෙනි සමීකරණය. මේක ආවේ පීඩන වෙනස නිසා. ද්‍රව කඳේ පීඩන වෙනස නිසා තමයි පුතේ මෙන්න මේ සමීකරණය ආවේ. එතකොට අපි මෙතන ගත්තොත් එහෙම මම මේ ලක්ෂ්‍ය දෙකට බර්නූලි දානවා. හැබැයි මම උසමනෙද්දී මෙන්න මේ A සහ B එකම තිරස් මට්ටමේ නිසා මම මෙන්න මෙයයි දෙන්න එකම තිරස් මට්ටමේ නිසා එකම වායුව ගලන්නේ. ඒක නිසා මම රෝයි h මේ දෙන්නගේ මෙතනයි රෝ සහ h ඒකට පොළවට සාපේක්ෂව මෙන්න මෙතනයි පොළවට සාපේක්ෂව මෙතනයි පොළවේ ඉඳලා බැලුවොත් මෙතන තියෙන උසයි පොළවේ ඉඳලා බැලුවොත් මෙතන තියෙන උසයි h සමාන නිසා මේ h කියන්නේ ද්‍රව කඳේ උස එහෙම නෙවෙයි. මෙන්න මේ h කියන්නේ පුතේ පොළවට සාපේක්ෂ උසවල් දෙක සමාන නිසා රෝ g ට මම අගයන් ආදේශ කරන්නේ. එතකොට මම ඒට බර්නූලි දැම්මොත් අපි දන්න බර්නූලි සමීකරණය p ධන භාගයේ රෝ v වර්ග ධන රෝ g h ඒ ලක්ෂයේ පීඩනය p ධන භාගයයි රෝ කියන්නේ 1.2යි va වර්ග ධන රෝ g h right මම රෝ g ට අගයන් ආදේශ කරේ නැහැ. b ගේ පීඩනය vb නම් භාගයයි ඝනත්වය 1.2යි හැබැයි ප්‍රවේගය බිඳුවයි. මොකද b ලක්ෂය කිව්වේ අනන්ත දුරකින් පිහිටි නිශ්චල ලක්ෂයක්. එයාගේ ප්‍රවේගය බිඳුවයි පීඩනය p බිඳුවයි. b ලක්ෂය ගත්තොත් ඒක හරහා හුලං හමන්නේ නැහැ. ඒක නිසා
පීඩනයේ P බිඳුවයි ප්‍රවේගයේ බිඳුවයි. ධන rho GH. එතකොට මේ A හා B දෙන්නම එක මනාවරත අනාකූල ප්‍රවාහය කියලා අපි උපකල්පනය කරා. මම ඒක නිසා මේ සමීකරණ දෙක සමාන කරා. P බිඳුවෙන් මම මේ PA මේ පැත්තට නම් හදාගත්තා P බිඳුව රින PA. මොකද P බිඳුව ලොකුයි PA කුඩායි. අපි දන්නවා වායුගෝලීය පීඩනය වැඩි. A ලක්ෂයේ දැන් තියෙන අඩු පීඩනයක්. වායුගෝලීය පීඩනය ලොකුයි. A ගේ තියෙන අඩු පීඩනයක්. අපි ඒක දන්නවා. ඒ නිසා මේ පැත්තට ගත්තා rho GH කොහාට කරත් කමක් නැහැ. මේ rho GH මේ rho GH මේ පැත්තට නම් සුළු වෙනවා. P බිඳුව රින PA සමානයි කියලා මෙන්න මෙහෙම සමීකරණයක් එනවා. එතකොට මම කලින් හොයාගත්තා මෙතන P බිඳුව රින PA සමානයි 300යි. එතකොට මේ P බිඳුව රින P ට මේ P බිඳුව රින B සමාන නිසා මේකට මේක සමානයි. මේ දෙන්න සමාන කරලා මම මොකද කරේ? මේ දෙන්න සමාන කරලා VA ගගේ හොයාගත්තා මම මෙන්න මෙහෙම. මේකෙදි පුතේ අනිවාර්යයෙන්ම උපකල්පන මේ රූපයේ උපකල්පන ප්‍රධාන වශයෙන්ම B ලක්ෂ්‍ය ලක්ෂ්ණු කරන එක. B ලක්ෂ්‍ය තෝරා ගන්න එක. B ලක්ෂ්‍ය තෝරාගද්දී හැම වෙලාවෙම මතක තියාගන්න මේ B ලක්ෂ්‍ය A ලක්ෂ්‍යයට සම උසින් තියෙන අනන්ත දුරින් වාතයේ තියෙන ලක්ෂ්‍ය. හැබැයි මේ අනන්ත දුර එද්දී මේ VA ප්‍රවේගය ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ VB ගගේ බිඳුවයි. හැබැයි VB කියන්නේ නිශ්චලව තියෙන ලක්ෂයක්. ඒක නිසා ප්‍රවේගය පීඩනය P බිඳුවයි. හරි. එතකොට මෙන්න මේ ලක්ෂය වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ. මේක නිසා මෙතන වායුගෝලීය පීඩනය තියෙන්නේ පුතේ. මේකත් වායුගෝලීය පීඩනය මේකත් වායුගෝලීය පීඩනය මේ දෙක සමානයි. එහෙනම් මෙයාගේ පීඩන වෙනස නිසා තමයි මේ ද්‍රව කඳ දිස්සෙන්නේ. යට පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. එතකොට මේක රෝ පටලා ගන්න එපා පුතා. බර්නූලිට රෝ දැම්මේ මෙන්න මේ වාතයේ රෝ. බර්නූලිට රෝ දැම්මේ මේ වාතයේ රෝ. ඒ වගේම මෙන්න ද්‍රව කඳට රෝ GH දාද්දි ගත්තේ ද්‍රව කඳට රෝ GH දාද්දි ගත්තේ මේ රෝ. මේ ද්‍රව කඳට රෝ GH දාද්දි ගත්තේ මේක බර්නූලි දාන්න ගත්තේ මෙන්න මේ 1.2 මේ රෝලා දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ P බිඳුව රින PA සමානයි rho GH කියලා දැම්මනේ. මෙන්න මේ ලක්ෂ දෙකේ P බිඳුව රින PA සමානයි rho GH එහෙම නැත්නම් PY රින P බිඳුව සමානයි rho GH කියලා දැම්මනේ. එතකොට රෝ ගත්තේ මෙන්න මේ රෝ. බර්නූලි දාද්දි රෝ ගත්තේ මෙන්න මේ අතර ගලන මෙන්න මේ වායු ධාරාව. rho GH ගද්දි දැන් මේ රෝ මේ අතර බර්නූලි දාද්දි මම ගත්තේ මෙන්න මේ රෝ. ඔයක පටලා ගන්න එපා පුතේ පැටලුනොත් අපරාධයක් වෙන්නේ. හරි. එහෙනම් මම හිතන්නේ ඔබට මේක පැහැදිලි. මේක තනියම කියව අය පාරක් මේ වීඩියෝ එක බලන්න. බලලා විතරක් මේ පාඩමේ ඉස්සරහට යන්න. අපි ඉදිරියට යමු බලන්න. මේ ගැටලුවේ මේ පොයින්ට්ස් එක අපි ගමු. විසිරි පොම්පේ ක්‍රියාකාරීත්වය පහදරු බෙරු වේ. වාතයේ ඝනත්වය මෙච්චරයි. බඳුනේ මෙන්න මෙච්චර ද්‍රවයක් තැම්පත් කර ඇත. බඳුන තුල පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි සලකා ද්‍රවය ඉහළට ඇදීම සඳහා තිරස්තලයේ වාතයේ විය යුතු වේගය සොයන්න. මෙතන ලක්ෂයක් දීලා තිනවා A කියලා. මෙන්න මේ ලක්ෂය දීලා තියෙනවා B කියලා. දුර ලක්ෂයක් දීලා තියෙනවා C කියලා. රයිට්. මෙන්න මේ දෙන්නගෙම පීඩනය P1 එහෙම නැත්නම් P0 කියලා අපිට දීලා තියෙනවා කියලා හිතමු. තව 1 ලක්ෂයක් මදි නේද පුතේ? 1 ලක්ෂයක් මදි. මම මෙන්න මේ ලක්ෂය C කියලා ගන්නම්. මෙන්න මෙතන ලක්ෂය මම C කියලා නම් කරගන්නම්. දැන් මේ ගාන හදන්න ලක්ෂ 4ක් නම් වෙලා තියෙනවා. P බිඳුව හරි. අපි රූපයක් ඉඩ පහසු වෙතුව ඇඳගමු. මේකත් අයින් කරලා අපි මෙහෙම අඳිමුකෝ.
මෙහෙම ද්‍රවයක් පිරලා තියෙනවා. මේකට මෙහෙම තියෙනවා. මේ පැත්තෙන් මෙහෙම වායු ධාරාවක් එනවා. right. මේ දෙකත් එතකොට මේක හරහා වාතය ගලනවා. මේ පැත්තේ පිඹිනවා. එතකොට අනන්ත දුරකින් මෙන්න මේ ඒට මෙන්න මේ ලක්ෂයට අනන්ත දුරකින් පිහිටි ලක්ෂයක් අපි ගමු. මෙන්න මෙයා ඝනත්වය රෝ ද්‍රවයේ සමානයි 400යි kgm ඍණ 3. මෙන්න මෙයා උසවන්න ඕන උස මෙන්න මේ උස මෙතනලා මෙතනට උස h සමානයි 1000. හැබැයි මේ h බර්නූලිගේ h එකෙන් පාවිච්චි කරන්න එපා. මේ h අකුර බර්නූලිගේ h එකෙන් පාවිච්චි කරන්න එපා. එතකොට මෙන්න මේ වාතයේ ඝනත්වය රෝ වාතය සමානයි 2 kgm ඍණ 3. BAC ABC මෙන්න මේ ලක්ෂ්‍ය A ලක්ෂ්‍ය B ලක්ෂ්‍ය මෙන්න මේ වගේ අනන්ත දුරින් පිහිටි ලක්ෂ්‍යයක් C ලක්ෂ්‍ය තව ලක්ෂයක් අඩුයි මෙන්න මේ ලක්ෂ්‍ය D කියලා මම දාගන්නවා. හරි. එතකොට මෙන්න මේ බඳුන තුල පීඩනය මේක P බිඳුවයි ඒ වගේම මේ වායු ගෝලීය පීඩනය P බිඳුවයි. මේ බඳුන තුල සහ වායු ගෝලීය දෙකේම පීඩනය එක සමානයි කියලා කිව්වා. හරි. මම දැන් දන්නවා
මෙහි B ලක්ෂය මෙන්න මෙයාගේ මේ B ලක්ෂය පුතේ වායුගෝලයට නිරාවරණය වූ ලක්ෂය. මෙහි B ලක්ෂය වායුගෝලයට නිරාවරණය වූ ලක්ෂය. මෙහි B ලක්ෂය වායුගෝලයට නිරාවරණය වූ ලක්ෂයකි. මෙහි B ලක්ෂය වායුගෝලයට නිරාවරණය වූ ලක්ෂයකි. එතකොට මට ලියන්න පුළුවන් එවිට B හි මෙන්න මේ B ලක්ෂයේ පීඩනය PB B අකුර කුඩා වටිනවා සමානයි P බිඳුවයි. P බිඳුවයි කියන්නේ පුතේ වායුගෝලීය පීඩනය. මේ B කියන කෙනා වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ නම් B ගේ ක්‍රියාවයි. එතකොට මට ලියන්න පුළුවන් B සහ D මේ එකම ද්‍රවයේ එකම මට්ටමේ ලක්ෂය. B ට සම වූසින් එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි D ලක්ෂයක් තෝරාගමු. අපි තෝරා ගන්නවා පුතේ මෙන්න මේ එකම ද්‍රවයේ මේ ද්‍රවයේම B ට සම මට්ටමෙන් පිහිටි තව ලක්ෂයක්. ඒ කියන්නේ B ගේ මට්ටම තියෙන D ලක්ෂය තෝරා ගන්න. එතකොට මට කියන්න පුළුවන් මෙන්න මේ එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකක පීඩන මොකද වෙන්නේ? එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකක පීඩන මොකද වෙන්නේ? සමානයි. මට ලියන්න පුළුවන් P B සමානයි PD. එහෙත් PB සමානයි P බිඳුව නිසා PD ද P බිඳුවට සමාන වේ. එනම් PD සමානයි P බිඳුව. දරුවනේ දැන් මං කිව්වා මේ PB වායුගෝලයට නිරාවරණය වෙලා නිසා PB ගේ පීඩනයයි PB ගේ පීඩනය P බිඳුවයි. හැබැයි PB සහ PD කියන දෙන්න එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි ද්‍රව දෙකක් ලක්ෂ දෙකක්. ඒ නිසා PB සමානයි PD ට. පැහැදිලිද? එතකොට අපි ගන්නවා මෙන්න මෙයාගේ මෙන්න මේ PD ගියත් P බිඳුවයි කියලා. දැන් මෙන්න මේ ද්‍රවය අපි උඩ ලක්ෂයට එමු. උඩ ලක්ෂයට එදී ඒ හරහා වේගයෙන් වාත ධාරාවක් ගලනවා. අපි ගමු ඒ හරහා ගලන වාත ධාරාව VA කියලා. මේ VA ඊටාම ඉහළ ප්‍රවේගයකින් ගලන වායු ධාරාවක්. සාමාන්‍ය හොඳ ප්‍රවේගයකින් ගන්නවා. හැබැයි මෙතන ප්‍රවේගය වැඩි වුණොත් මම කිව්වා මොකද පුතේ? බෙන්ගාල බොක්ක හරහා ගලාගෙන යන සුළි කුණාටුවක් නිසා අවපීඩන තත්ත්වයක් ඇති විය. උඩින් ප්‍රවේගය වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. එහෙනම් මේ ඒ ලක්ෂ්‍ය හරහා මේ වාත ධාරාව අපි මේ පැත්තෙන් පිඹිනවා. මේ පැත්තෙන් පිඹිද්දි මෙන්න මෙහෙම හුලං යනවා. පිඹිද්දි හුලං යන නිසා VA වැඩි වෙද්දී මෙතන පීඩනය PA අඩු වෙනවා. මෙතන අඩු පීඩනයක් ඇති වෙන්නේ. රයිට්.
මට ලියන්න පුළුවන් ඒ හරහා සුළම් වේගයෙන් හමන නිසා ඒ ප්‍රවේගය V වැඩි වී එම වැඩි පීඩනය නිසා ඒ අවට එම වැඩි ප්‍රවේගය නිසා ඒ අවට අඩු පීඩනයක් හටගනී. එනම් PA යනු වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයකි. ඒ හරහා වේගයෙන් වායු ධාරාව ගලා යන නිසා වරහත VA වැඩි නිසා ඒ අවට පීඩනය PA පහළ පීඩනයක් වේ. අපි ලියනවා ඒ හරහා වේගයෙන් වරහත් VA වාතය ගලන නිසා පීඩනය අඩු වී එනම් PA වායුගෝලීය පීඩනය P බිඳුවට වඩා අඩුවේ. එනම් පුතේ මොකද වෙන්නේ? දැන් PA අඩුයි සාමාන්‍ය වායුගෝලීය පීඩනයටත් වඩා. එනම් වායුගෝලීය පීඩනය ලොකුයි PA කුඩායි. දැන් මොකද වෙන්නේ පුතේ? දැන් මෙන්න මේ මෙතන වැඩි පීඩන වායුගෝලීය පීඩනයේ තියෙන දැන් මෙතන වායුගෝලීය පීඩනය වැඩි අඩු වුණා. හැබැයි මෙතන දෙකේම වායුගෝලීය පීඩනය තියෙන්නේ. එහෙනම් මෙතන පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ගත්තොත් මේ බටේ සලකුණු ද්‍රව වෙන වර්ණයකින් යමු. ද්‍රව කඳ සලකමු. මෙතන තියෙන වායුගෝලීය පීඩනය. උඩ තියෙන්නේ PA. මේක අඩුයි මේවා වැඩි. අඩුයි. දැන් මෙන්න මේකේ අර ද්‍රව කඳ තියෙනවට ඇඳිලා මෙයාගේ ඝනත්වය 400යි kgm ඍණ 3. මෙන්න මේ උස මං අය පාරක් කරන මෙන්න මේ ද්‍රව කඳේ උස ගන්න එපා බර්නූලි වලට උස කියලා. මෙන්න මේ ද්‍රව කඳේ උස ගන්න එපා බර්නූලි වලට උස කියලා. එහෙනම් මට h එනවා 10 සෙන්ටිමීටර. එහෙනම් මට මෙන්න මේ ද්‍රව කඳ රැඳෙන්නේ මේ පැත්තේ පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. මේ පැත්තේ පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. එහෙනම් මට ලියන්න පුළුවන් PD පල්ලෙහා ගත්තොත් එහෙම මම ලියනවා පහළ පීඩනය PD සමානයි P බිඳුව වැඩි අතර ඉහළ පීඩනය PA
අඩුය. පහළ පීඩනයේ PD සමානයි P බිඳුව මේක වැඩි අතර ඉහළ පීඩනය අඩුය. එම නිසා පුතේ දැන් ද්‍රව කඳක් වැඩි පීඩනයක් ගැන තල්ලු වෙනවා. අඩු පීඩනයක් ගැන ඒ පැත්තට ඇදෙනවා. වැඩි පීඩනයේ පැත්තෙන් තල්ලු වෙනවා, අඩු පීඩනයේ පැත්තට ඇදෙනවා. එම නිසා D සිට A දෙසට ද්‍රව කඳ ගලයි. එම නිසා මේ ද්‍රව කඳේ පීඩනය තියෙන්නේ පීඩනය ද්‍රව කඳේ පීඩනය PD ඍණ PA PD යට එක වැඩි උඩ එක අඩුයි සමානයි. ද්‍රව කඳක පීඩනය සමීකරණය මොකද පුතේ? ද්‍රව කඳක් මගින් ඇති කරන පීඩනය මොකද්ද? H rho g නේ. H rho g. H rho g. PD කියන්නේ P බිඳුව ඍණ P PA සමාන H කියන්නේ පුතේ කිව්වේ. H කියන්නේ 10 බෙදීම 100යි rho කියන්නේ 400යි G කියන්නේ 10යි. H rho g. හතලියවදාය 400යි. එහෙනම් මේ වෙන්නේ පුතේ ද්‍රව කඳේ පීඩන වෙනස නිසා පහළ පීඩනය වැඩි උඩ පීඩනය අඩු නිසා මෙන්න මේ ද්‍රව කඳ රැඳෙනවා. මේ ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය 400යි. රයිට්. අපි බලමු දැන් තව මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. අපිට මෙන්න මේ ලක්ෂ්‍ය දෙක සලකලා මෙන්න මේ ලක්ෂ්‍ය දෙක සලකලා C ලක්ෂ්‍ය සලකලා අපිට පුළුවන් මේ පැත්තට ගලාගෙන යනවනේ මේක. අපි බර්ණුලි දාම් බලන තිරසට. හරි. දැන් දරුවනේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගෙන් මේක අපි මෙහෙම කොපි කරගමුකෝ. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ A හා B ලක්ෂ්‍ය දෙකට පුතේ. රයිට්. චුට්ටක් උඩත් කරගමු. දැන් මම මෙන්න මේ C ලක්ෂ්‍ය තෝරාගත්තේ කොහොමද? C ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? පුතේ C ලක්ෂ්‍ය කියන්නේ Aට සම උසින් මෙන්න මේ Aට සම උසින් අනන්ත දුරකින් පිහිටි ලක්ෂයක් තමයි C ලක්ෂය කියන්නේ. C ලක්ෂය කියන්නේ මොකද්ද? Aට සම උසින් අනන්ත දුරකින් පිහිටි ලක්ෂයක් තමයි පුතේ C ලක්ෂය කියලා කියන්නේ. එහෙනම් මම ලියනවා A ලක්ෂයට සම උසින් අනන්ත දුරින් පිහිටි C ලක්ෂයක් තෝරමු. දැන් මේ A ඉඳලා පුතේ අනන්ත දුරකින් පිහිටි ලක්ෂයක් තමයි C. එතකොට මේ වායු VA මෙතනට එද්දී මෙයාගේ ප්‍රවේගය මේ ප්‍රවේගයේ VC ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවයි. ඇයි මේක අනන්ත මේ කටෙන් පිම්බෙන එකට අනන්ත දුරක් යන්න පුළුවන්ද පුතාලා? බෑනේ නේ. මේ කටෙන් පින්දර කෙනෙකුට අනන්ත දුරකට යන්න බෑනේ. රයිට්. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ප්‍රවේගයේ VA අනන්ත දුරක් යද්දී මොකද වෙන්නේ? ශුන්‍ය වෙනවා. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන C ලක්ෂයේ ප්‍රවේගය VC ශුන්‍ය වුණා වගේ මේ C ලක්ෂය නිශ්චලයි දැන්. ඇයිද? ප්‍රවේගයක් නැහැ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මේක නිශ්චල ලක්ෂයක්.
එහෙනම් අපිට ලියන්න පුළුවන් VC සමානයි ශුන්‍යයි නේද? මේක VC සමානයි ශුන්‍යයි කියලා. එතකොට VC සමානයි ශුන්‍ය කියන්නේ මේ හරහා වාතය ගලන්නේ. මෙයාගේ පීඩනයත් PC සමානයි P බිඳුවයි. ඒ කියන්නේ මෙතන තියෙන පීඩනය පුතේ P බිඳුව. මෙතන පීඩනය P බිඳුවයි. හරි. මේ අනන්ත දුරක් එද්දී රයිට්. තෝරමු. එවිට VC සමානයි ශුන්‍ය වේ. එවිට C අණු නිශ්චල ලක්ෂයක් නිසා එහි පීඩනය PC සමානයි බිඳුවයි. PC සමානයි P බිඳුව වේ. PC සමානයි P බිඳුව වේ. VC සමාන බිඳුව විට C අණු නිශ්චල ලක්ෂයක් නිසා එහි පීඩනය PC සමානයි P බිඳුව වේ. හරි. එතකොට මම මොකද කරන්නේ? දැන් මෙන්න මේ ලක්ෂයේ මේ අනන්ත දුරින් තියෙන ලක්ෂයේ ප්‍රවේගයේ බිඳුවයි පීඩනය වායුගෝලීය පීඩනය. මම A ලක්ෂයටයි C ලක්ෂයටයි බර්නූලි දානවා. මම ලියනවා A ලක්ෂයට බර්නූලි නියමය යොදමු. ඒ ලක්ෂයට බර්නූලි නියමය යොදමු. මම හිතනවා P ධන භාගයයි rho v වර්ග ධන rho gh සමානයි නියතයක්. එහෙනම් ඒ ලක්ෂයේ පීඩනය මම කියනවා PA ධන භාගයයි. දැන් මේ ඒ ලක්ෂය හරහා යන්නේ වාතය. rho වාතය VA වර්ග ධන පුතේ මම දැන් පොළවේ ඉඳලා බලද්දී මේ බලන්න මේ දැන් මම මේ පොළවේ ඉඳලා බැලුවොත් මේ මෙන්න මේ ඒ ලක්ෂයේ තියෙන උසින්ම තමයි මෙන්න මේ ඒ ලක්ෂයේ තියෙන මෙන්න මේ ඒ ලක්ෂයේ තියෙන උසින්ම තමයි කවුද? C ලක්ෂයේ තියෙන්නේ. මේ මෙන්න මේ ඒ ලක්ෂයේ තියෙන උසින්ම තමයි පොළවේ සිට බැලුවොත් C ලක්ෂයේ තියෙන්නේ. එහෙමනම් මේ දෙන්න මම තෝරාගත්තේ කොහොමද? එකම උස මට්ටමේ එකම තිරස් මට්ටමේ තියෙන කට්ටිය. එහෙමනම් මෙන්න මේ A හා C එකම තිරස් මට්ටමේ නේද? ඒ නිසා මම රෝජෙට් අගයන් ආදේශ කරන්න නැතුව තියන්න. මම ඒක රෝජෙට් සමානයි K මම ආදේශ කරේ නැහැ. හේතුව ලියනවා A හා C එකම තිරස් මට්ටමේය. තිරස් මට්ටමේ වාතයේ පිහිටි ලක්ෂ නිසා මේ A හා C කියලා දෙන්නම එකම තිරස් මට්ටමේ වාතයේ පිහිටි ලක්ෂ නිසා පුතාලා
ලක්ෂ නිසා A හා C H රෝ G රාශීන් තුනම සමාන වේ. මේකට ආදේශ කරන්නේ මම C ලක්ෂයට බර්නෝලි දානවා. C ලක්ෂයට බර්නෝලි නියමය PC සමාන PC ධන භාගයයි රෝ V වර්ග ධන රෝ GH සමානයි නියතයයි C ගේ පීඩනය අපි දන්නා වායුගෝලීය පීඩනය කිව්වා ධන භාගයයි රෝ කියන්නේ 2යි V ගියාගේ බිඳුවයි වර්ගය ධන රෝ GH මම වෙන පර්ණකින් ආදි කියන ආදේශ කරන්නේ සමානයි. හරි. මම මෙතන අගයන් ආදේශ කරොත් රෝගියාගේ 2යි. ඔච්චරයි මට අගයන් ආදේශ කරන්න තියෙන්නේ. එහෙනම් මම ලියනවා මේ සමීකරණය A හා C දැන් මම උපකල්පනය කරනවා මෙන්න මේ දෙන්න. මෙන්න මේ A සහ C කියන දෙන්න A හා C කියන දෙන්න එකම අනවරත අනාකූල ප්‍රවාහය කියලා. පැහැදිලිද? මෙන්න මේ දෙන්න අපි උපකල්පනය කරනවා එකම අනවරත අනාකූල ප්‍රවාහය කියලා. මෙන්න මේ A සහ C කියන දෙන්න අපි උපකල්පනය කරනවා C එකම අනවරත අනාකූල ප්‍රවාහයේ නිසා A හා C එකම අනවරත අනාකූල ප්‍රවාහය නිසා මම මෙන්න මේ සමීකරණ දෙක සමාන කරනවා. මෙන්න මේ සමීකරණය මුලින් ලියන්නම් P බිඳුව ධන මෙන්න මේ මුළු කෑල්ලම බිඳුවයි මෙන්න මේ මුළු කෑල්ලම බිඳුවයි මේ දැන් මම කීය වුණත් වැඩක් නැහැ මේක බිඳුවෙන් වැඩි කරාම පුතේ මෙන්න මේ කෑල්ලම බිඳුවයි ධන රෝ GH සමානයි PA ධන භාගයයි රෝ භාගයයි PA ධන රෝගියාගේ 2යි VA වර්ගය ධන රෝ GH. එතකොට මට මෙන්න මේ රෝ GH මේ පැත්තට ගේන්න පුළුවන් PA මේ පැත්තට ගේන්න පුළුවන්. මොකද මේ P බිඳුව ලොකුයි පුතේ PA කුඩායි. මෙන්න මේ P බිඳුව ලොකුයි PA කුඩායි. එහෙනම් මම ලියනවා P බිඳුව ඍණ PA ධන රෝ GH ඍණ රෝ GH සමානයි මේ දෙකට දෙක කපනවා VA වර්ග. මේකට මේක කැපෙනවා P බිඳුව ඍණ PA සමානයි VA වර්ග. right මේක 2. දැන් මම කලින් ස්ලයිඩ් එකේ හදාගත්තා මෙන්න මේක 1
මේක පළවෙනි සමීකරණය. එතකොට අපි මෙයාට මෙයා සමාන කරනවා. මේ කොටසට මෙයා සමාන කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙයාට මෙයා සමාන කරලා අපිට ලියන්න පුළුවන් VA වර්ග සමානයි 400යි. එහෙනම් මේ දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් VA සමානයි 20යි MS ඍණය. පැහැදිලි. හරි. දැන් අපි බලමු මේ දෙන්නගේ ස්ටෙප්ස් ටික මොනවද අපි කරේ කියලා. right. මුලින්ම අපි ගත්තොත් එහෙම අපි කරා right. දරුවනේ බලමු. දැන් අපි ගත්තොත් එහෙම මේ රූපය අපිට දීලා තිබ්බේ විසිරි පොම්පේ ක්‍රියාකාරීත්වය දැක්කන වාතයේ ඝනත්වය මෙච්චරයි. බඳුන මෙන්න මෙච්චරයි ද්‍රවයක් තැම්පත් කරලා තියෙනවා. බඳුනේ පීඩනය වායු ගෝලයට පීඩනය කියලා සලකලා අපිට මේ පැත්තෙන් මේ විසිරි පොම්පේ ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕන ප්‍රවේගය. දැන් අපි දන්නවා මම කිව්වා දැන් මේ පැත්තෙන් අපි වාතයේ ප්‍රවේගයෙන් යවද්දී වාතයේ ප්‍රවේගය වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා නේ. මේ වාතයේ ප්‍රවේගය වැඩි වෙද්දී පුතේ පීඩනය අඩු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ B ලක්ෂයේ තියෙන වායු ගොඩට නිරාවරණය වෙලා. right. එතකොට B වල පීඩනය P බිඳුවයි. මෙන්න මේ B සහ D කියන ලක්ෂ්‍ය දෙක මේ ලක්ෂ්‍ය දෙකම පුතේ වායු ගෝලයේ මේ තියෙන වායු ගෝලීය පීඩනය. ඇයි මේ B සහ D ලක්ෂ්‍ය දෙක හරි අපි මේ B ට සම වූ සිටින එකම ද්‍රවයේ එකම මට්ටමේ පිහිටි D ලක්ෂ්‍යයක් තෝරාගත්තා. එතකොට මේ D ලක්ෂ්‍ය තෝරාගත්ත පුතා මේ එකම ද්‍රවයේ එකම මට්ටමේ මේ දෙන්නගේ පීඩන සමානයි. ඒ කියන්නේ PB ගේ පීඩනයත් P බිඳුවයි PD ගේ පීඩනයත් P බිඳුවයි. එතකොට පුතාලා අපි ගත්තොත් එහෙම ඒ හරහා මේ උඩ ලක්ෂ්‍ය හරහා වේගයෙන් වාතය ගලන විට පීඩනය අඩු වෙනවා. දැන් මෙතනින් වේගයෙන් වාතය ගලන නිසා උඩ පීඩනය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? යට පීඩනය වැඩි උඩ පීඩනය අඩුයි. එතකොට මොකද වෙන්නේ? යට ඉඳලා උඩට මේ යට ඉඳලා උඩට මේ දැන් මුලින් මෙතන තියෙන වායු ගෝලීය පීඩනයනේ. හැබැයි මේක හරහා VA වේගයෙන් වාතය යද්දී උඩ සාමාන්‍ය තිබ්බ වායු ගෝලීය පීඩනයට වැඩිය මේ ප්‍රවේගය නිසා පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ PA P බිඳුවට වැඩිය අඩු වගේ. හැබැයි දැන් D තියෙන මොන පීඩනයද පුතේ? PD වල. එහෙනම් මෙයා තියෙන P බිඳුව. එහෙනම් PD ඉඳලා P බිඳුව දෙසට මේ පැත්ත පීඩනය වැඩි මේ පැත්ත පීඩනය අඩුයි. වැඩි පැත්තෙන් මෙහෙම තල්ලු කරලා මේ පැත්තට අදිනවා. එතකොට මේ පීඩන වෙනස නිසා මෙන්න මේ ද්‍රව කඳ මෙතනලා මෙතන ද්‍රව කඳක් රැඳෙනවා. HROG ද්‍රව කඳක් රැඳෙනවා. හරි මේ PD වල පීඩනය වැඩි මෙතන පීඩනය අඩුයි මෙතන තියෙන වායු ගෝලීය පීඩනය මේක PA PD ඍණ PA නිසා HROG ප්‍රමාණයක් මෙතන රඳවා ගන්නවා. දැන් පහළ පීඩනය වැඩි උඩ පීඩනය අඩු නිසා D ඉඳලා A දෙසට ද්‍රව කඳ ගලනවා. එතකොට මේ ද්‍රව කඳේ පීඩනය අපි HROG ට සමාන කරලා අපි හොයාගත්තා. මේ P බිඳුවෙන් PA අඩු කරාම 400ක් තියෙනවා කියලා හොයාගත්තා. right දැන් මම මොකද කරේ ඊට පස්සේ තෝරාගත්තා
ඒකේ ඉඳලා අනන්ත දුරකින් පිහිටි ඒකේ උසම තියෙන ලක්ෂයක්. ඒ උසින් අනන්ත දුරකින් තියෙන ලක්ෂයක්. එතකොට මේ ඒ උසින් අනන්ත දුරකින් ලක්ෂයක් තියෙද්දි මොකද වෙන්නේ? මෙතන ප්‍රවේගය ශුන්‍ය වෙනවා. පීඩනය වායු ගෝලීය පීඩනය වෙනවා. ඇයි මේ මෙච්චර දුරක් යද්දි මෙයාගේ පීඩනය මොකද වෙන්නේ? P බිඳුව වෙනවා. හේතුව මෙතනට එද්දි මේ හුලම් පාරේ එන්නේ නැහැ පුතේ. අනන්ත දුරක් යන්න බෑ මේ වීයට. එතකොට මෙතන ප්‍රවේගයේ බිඳුවක් වෙනවා පීඩනය. ප්‍රවේගයේ බිඳුව වෙච්ච ගමන් පීඩනය වායු ගෝලීය පීඩනයක් වෙනවා. උතර අපි ගත්තොත් එහෙම මට ලියන්න පුළුවන් මෙන්න මේ ඒ ලක්ෂයට බර්ණුලි දැම්මා සීට බර්ණුලි දැම්මා. හැබැයි මෙන්න මේ ඒ හා සී දෙන්නගෙම මොකද වෙන්නේ? උස සමානයි. ඒ වගේම ඒ හා සී දෙන්නම වාතයේ තියෙන්නේ. ඒ කියන්නේ ඝනත්ව සමානයි. ඒ හා සී එකම උසකින් තියෙන්නේ පොළවේ සිට බලද්දි. ඒ වගේම ඒ හා සී වල දෙන්නම වාතයේ තියෙන නිසා දෙන්නගේම ඝනත්වය සමානයි. ඒ වගේම ගුරුත්වාකර්ෂණය සමානයි. ඒ කියන්නේ මෙයාගේ H rho g මෙයාගේ H rho g ට සමාන නිසා මම H rho g ට අගයන්න ආදේශ කරන්නේ. මම මොකද කරේ? මේ A ලක්ෂයට බර්ණුලි දැම්මා. C ලක්ෂයට බර්ණුලි දැම්මා. දාද්දි අර C ලක්ෂයේ ප්‍රවේගය බිඳුවයිනේ. C ලක්ෂයේ ප්‍රවේගය බිඳුවයි. rho g ට අගයන්න ආදේශ කරේ නෑ. එතකොට A ලක්ෂයේ අපි අගයන් ගණනය කරා. ඊට පස්සේ මේ A හා C කියන දෙන්න එකම අනවරත අනාකූල ප්‍රවාහය නිසා අපි මොකද කරේ? මේ දෙක සමාන කරා දෙපැත්ත. P බිඳුව ලොකු නිසා PA මේ පැත්තට ගත්තා. H rho g ට H rho g කැපිලා ගියා. P බිඳුව වල ඉන්න PA ට අපිට අගයක් ආවා. අපිට අර එහා පැත්තෙන් ආවා කලින් සමීකරණය මේ පැත්තෙන් ආවා මේ P බිඳුව වල ඉන්න PA සමාන 400 කියලා කලින් ආවා. දැන් මෙතන ආවා P බිඳුව වල ඉන්න PA සමානයි VA වර්ග කියලා. මේකට මේක සමාන නිසා මේකට මේක සමාන කරා. එතකොට අපි VA වර්ග සමාන වර්ගමූල 400 VA සමානයි 20යි ms ඍණ 1 කියලා ගණනය කිරීම කරා. දරුවනේ එහෙනම් මේ හා සම්බන්ධ මේ බර්නූලි නියමයන් හා සම්බන්ධ තවදුරටත් ගණනය කිරීම කරගෙන යාම සඳහා මම හිතන්නේ මේක ගානකින් දෙකකින් ඔබට ප්‍රැක්ටිස් කරන්න අමාරුයි. ඒක නිසා තවදුරටත් ගණන් කිහිපයක් ඔබට උත්සාහ කිරීම සඳහා අපි ඊළඟ වීඩියෝ වෙත යමු.